අපි ගිය සතියේදී අන්තිමට කතා කරේ තීරණ රුක් සටහන් කියන පාඩම. ඒ තීරණ රුක් සටහන් කියන පාඩමේ එක අභ්‍යාසයක් අපි එදා සාකච්ඡා කරා. ඒකෙම පුතේ තවත් අභ්‍යාසයක් තියෙනවා සාකච්ඡා කරන්න. තීරණ රුක් සටහන් කියන පාඩමේම. හරි. එන්නේ තීරණ රුක් සටහන් කියන පාඩමේ මම ගිය සතිය ඔයාලට දුන්න හෝම්වර්ක් එක අද අපි සාකච්ඡාවක් දාමු. හරි. ගන්නකො ඒක ඒ ප්‍රශ්නේ ගන්නකො මෙන්න මේ ප්‍රශ්නේ දුන්නේ. මේ ප්‍රශ්නේ දරුවනේ දුන්නේ. ඔව්ද කියලා කියන්න මට. එදා හෝම්වර්ක් එක විදියට දුන්නේ. මේ ගානක් දීලා තියෙන්නේ. ඔව් නේද? හරි හොඳයි. හරි බලමු. ගාන ඉස්සලා කියවලා බලමු. හසිත මදුසංක සමාගම නව භාණ්ඩයක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. මෙම අවස්ථාවේදී සමාගමට අදාළ භාණ්ඩ සඳහා වෙළඳපොළ පරීක්ෂණයක් වෙළඳපොළ පරීක්ෂා කිරීම හෝ අතහැර දැමීම යන ක්‍රියාමාර්ග ගත හැකිය. සමාගම වෙළඳපොළ පරීක්ෂා කරයි නම් පිරිවැය රුපියල් මිලියන 1ක් වන අතර සම්භාවිතාවයන් පිළිවෙලින් 60%ක් හා 40%ක් ලෙස වෙළඳපොළ ප්‍රතිචාර ධනාත්මක හෝ ඍණාත්මක විය හැකිය. වෙළඳපොළ ප්‍රතිචාර ධනාත්මක නම් සමාගමට භාණ්ඩය අතහැර දැමීම හෝ පූර්ණ පරිමාණයෙන් අලෙවි කිරීම කළ හැකිය. අදාළ භාණ්ඩය පූර්ණ පරිමාණයෙන් අලෙවි කරයි නම් ප්‍රතිඵල අඩු සාමාන්‍ය හෝ වැඩි ඉල්ලුමක් විය හැකි අතර අදාළ ලාභ හෝ අලාභය ඒකක රුපියල් 10,000 ඒකක වලින් 200ක් ඍණ 200ක් 200ක් හෝ 1000ක් වේ. ප්‍රතිඵලයේ රුපියල් මිලියන 2ක අලාභයක සිට මිලියන 10ක ලාභය දක්වා පැතිරේ. මෙම ප්‍රතිඵලයන් සඳහා පිළිවෙලින් 0.2ක 0.5ක 0.5ක සහ 0.3ක් ලෙස සම්භාවිතාවයන් ඇත. වෙළඳපොළ පරීක්ෂා කිරීමේ ප්‍රතිචාර ඍණාත්මක වුවද සමාගමට භාණ්ඩ අලෙවි කරයි නම් රුපියල් මිලියන 6ක අපේක්ෂිත ලාභයක් ලැබේ. සමාගම ඕනෑම අවස්ථාවක භාණ්ඩ අතහැර දැමයි නම් එහිදී සුන්බුන් විකිණීමෙන් රුපියල් ලක්ෂ 5ක ශුද්ධ ලාභයක් ලබාගත හැකිය. සියලුම මුළු වටිනාකම් වර්තමාන අගයට වට්ටම් කර ඇත. ඒතකොට වට්ටම් කරන්න දෙයක් නැහැ. වට්ටම් කරලා තියෙනවා. ඔබ විසින් තීරණ රුක් සටහනක් ඇද තීරණය ඇගීම කරන්න. හරි. හරි බලමු එහෙනම්. මුලින්ම කියන්නේ පළවෙනියටම ගාන කියවන තැනට යන්න. හසිත මදුසංක සමාගම නව භාණ්ඩයක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිතය. මෙම අවස්ථාවේදී සමාගමට අදාළ භාණ්ඩය සඳහා වෙළඳපොළ පරීක්ෂා කිරීම හෝ අතහැර දැමීම යන ක්‍රියාමාර්ග ගත හැකිය. ඉතින් ඔන්න තීරණ දෙකක් තියෙනවා. එකක් තමයි වෙළඳපොළ පරීක්ෂා කිරීම. අනිත් එක තමයි අතහැර දැමීම. එකක් වෙළඳපොළ පරීක්ෂා කිරීම අනිත් එක අතහැර දැමීම. යන ක්‍රියාමාර්ග ගත හැකිය. සමාගම වෙළඳපොළ පරීක්ෂා කරයි නම් රුපියල් මිලියනයක් වන අතර සම්භාවිතාවයන් පිළිවෙලින් 0.6ක් සහ 0.4ක් ලෙස වෙළඳපොළ ප්‍රතිචාර ධනාත්මක හෝ ඍණාත්මක විය හැකිය. ඒතර පරීක්ෂා කිරීමට රුපියල් මිලියනයක් නේ. රුපියල් මිලියන 1ක්
රුපියල් මිලියන 1යි. වැය වන අතර මේවා ක්‍රම දෙකක් තියෙනවා. වෙළඳපොළ ප්‍රතිචාර ධනාත්මක වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඍණාත්මක වෙන්නත් පුළුවන්. ධනාත්මක වෙන්න 0. කීයකද? 6ක් සහ 0.4ක්. 6ක් සහ 0.4ක සම්භාවිතාවයන් තියෙනවා. වෙළඳපොළ ප්‍රතිචාර ධනාත්මක නම් භාණ්ඩය අතහැර දැමීම හෝ පූර්ණ පරිමාණයෙන් අලෙවි කිරීම කළ හැකිය. ධනාත්මක නම් පැති දෙකක් තියෙනවා. එකක් අතහැර දැමීම, අනිත් එක අලෙවි කිරීම. අතහැර දැමීම හෝ අලෙවි කිරීම කරන්න පුළුවන්. අදාළ භාණ්ඩයේ පූර්ණ පරිමාණයෙන් අලෙවි කරයි නම් ප්‍රතිඵලයන් අඩු, සාමාන්‍ය හෝ වැඩි විය හැකිය. ඒ කියන්නේ වෙළඳපොළ අලෙවි කරනවා නම් ಜಾති 3යි, ප්‍රතිඵල අඩු, සාමාන්‍ය හෝ වැඩි විය හැකිය. අදාළ භාණ්ඩයේ පූර්ණ පරිමාණයෙන් අලෙවි කරයි නම් ප්‍රතිඵල අඩු, සාමාන්‍ය හෝ වැඩි විය හැකි අතර අදාළ ලාභය හෝ අලාභය රුපියල් 1000ක් ඒකක වලින් පිළිවෙල 10000යි. ඒ කියන්නේ එකක ලාභය 10000යි, ඒකක වලින් පිළිවෙලින් 200ක්. එතකොට 200ව 10000ක් කියන්නේ කීයද? 200ව 10000ක් කියන්නේ 2000යි. රුපියල් මිලියන 2යි අලාභය. සාමාන්‍ය වුණොත් 200යි. ඒ කියන්නේ රුපියල් මිලියන 2ක ලාභය. එකක් 10000යි, ඒකක 200ක්. ඒතර 10000 200ෙන් වැඩි කරපුවාම මිලියන 2යි. ඔය එකක 1000ක්. රුපියල් මිලියන 10යි. වෙළඳපොළ ප්‍රතිචාර වැඩි වුණොත් රුපියල් මිලියන 10ක ලාභයක් ලබන්න පුළුවන්. ප්‍රතිඵල මිලියන 2 සිට මිලියන 2ක සිට මිලියන 10ක ලාභය දක්වා පැතිරේ. හරිනේ. මිලියන 2ක ලාභයේ ඉඳන් මිලියන 10ක ලාභය දක්වා පැතිරෙනවා. අලාභයේ සිට ලාභය දක්වා. මෙම ප්‍රතිඵලයන් සඳහා පිළිවෙලින් 0.2යි, 0.5යි, 0.3ක් ලෙස සම්භාවිතාවයන් ඇත. 0.2යි, 0.5යි, 0.3යි. සම්භාවිතාවයන් ඇත. වෙළඳපොළ ප්‍රතිචාරය ඍණාත්මක වද සමාගමට භාණ්ඩ අලෙවි කරයි නම් රුපියල් මිලියන 6ක අපේක්ෂිත ලාභයක් ලැබේ. එතකොට වෙළඳපොළ ප්‍රතිචාර ඍණාත්මක වුණත් ඔප්ෂන් දෙකක් තියෙනවා. එකක් අලෙවි කිරීම, අනිත් එක අතහැර දැමීම. අලෙවි කරයි නම් රුපියල් මිලියන 6ක අපේක්ෂිත ලාභයක් ලැබේ. අලෙවි කරයි නම් රුපියල් මිලියන 6ක ලාභයක් ලැබෙනවා. රුපියල් මිලියන 6යි. රුපියල් මිලියන 6ක ලාභයක් ලැබෙනවා. සමාගම ඕන අවස්ථාවකදී භාණ්ඩ අතහැර දැමයි නම් එහිදී සුන්බුන් විකිණීමෙන් රුපියල් ලක්ෂ 5ක ශුද්ධ ලාභයක් උපයාගත හැකියි. ඒ කියන්නේ ලක්ෂ 5යි කියන්නේ රුපියල් මිලියන 0.5යිනේ. අතහැර දාන ඕනම වෙලාවකදී රුපියල් මිලියන 0.5ක නැත්නම් රුපියල් ලක්ෂ 5ක ලාභයක් ලැබෙනවා. මෙතනදී අතහැරියත් එච්චරයි,
මෙතනදී අතහැරියත් රුපියල් ලක්ෂ 5ක් ලැබෙනවා. මෙතනදී අතහැරලා දැම්මත් රුපියල් ලක්ෂ 5ක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඕනෑම අවස්ථාවකදී අතහරින්න පුළුවන්. අතහැරලා දාන ඕනෑම අවස්ථාවකදී රුපියල් ලක්ෂ 5ක ලාභයක් උපයන්න පුළුවන්. ඊට පස්සේ සියලුම වටිනාකම් වර්තමාන අගයන්ට වට්ටම් කර ඇත. ඔන්න තියෙනවා තීරණ රුක් සටහන. හරි ඇඳ ගන්න බලන්න. හැබැයි මේ මෙතන පොඩි අවුලක් තියෙනවා දැන්. දැන් මෙතන පුතේ මේකට සම්භාවිතාවකයක් නැහැ නේ. එතකොට මේක තීරණ විචල්‍යයක්. මේකට සම්භාවිතාවකයන් තියෙනවා. එතන මේක ප්‍රතිඵල විචල්‍යයක්. හැබැයි මේවයි අලෙවි කරනවාද අතහැර දානවාද? අලෙවි කරනවාද අතහැර දානවාද? මේවා ව්‍යාපාරයේ ප්‍රතිඵල නෙමෙයිනේ. අපි තීරණය කරන ඒවා. ඒක නිසා මෙන්න මේ කොටු මේවා රවුන්ඩ් නෙමෙයි. මේවා කොටු බවට පත් වෙන්න ඕන. ඇයි? භාණ්ඩය අලෙවි කිරීම හෝ අතහැර දැමීම කරන්න ඕන. මෙතනදිත් එහෙමයි. මෙතනදී කම්පැනි එකට තීරණය කරන්න ඕන. භාණ්ඩ අලෙවි කරනවාද අතහැර දානවාද? ඒක නිසා මේ දෙක තීරණ විචල්‍යයන්. දැකනේ එතනදී සම්භාවිතාවකයක් නැහැනේ. ඒ කොටුවෙන් එහා පැත්තට ඒවා කොටු වෙනවා. ඒ කියන්නේ රවුමක් වෙන්නේ. රවුමක් නම් අනිවාර්යෙන් රවුමෙන් එහා පැත්තට සම්භාවිතාවකයන් තියෙනවා. කරමු. සටහන මේ පැත්තේ ඉඳන් මේ පැත්තට ඇදගෙන ගියාට මේක ඇගීම කරන්නේ මේ පැත්තේ ඉඳන් මේ පැත්තට. හරි. අර පැත්තේ ඉඳන් මෙහෙට තමයි ඇගීම කරගෙන යන්නේ. හරි. දැන් මෙතන බලන්න වැඩි කරලා දාන්න. මිලියන 10 වැඩි කරන්න 0.3න් මිලියන 2 වැඩි කරන්න 0.5න් ඍණ මිලියන 2 වැඩි කරන්න 0.3න් ඒ වැඩි කරලා එන උත්තර ටික ඔක්කොම එකතු කරලා මෙතන ලියන්න. මිලියන 10 වැඩි කිරීම 0.3 මිලියන 2 වැඩි කිරීම 0.5 ඍණ මිලියන 2 වැඩි කිරීම 0.2 ලක්ෂ 36යි රුපියල් මිලියන 3.6 රුපියල් මිලියන 3.6 ඒතර දැන් මේක ප්‍රතිඵල විචාරයක් නේ. මෙතනදී වා තෝරගන්නේ මොකද්ද? භාණ්ඩය අලෙවි කරනවද අතහැර දානවද? මිලියන 6ද තෝරගන්නේ මිලියන 5 ලක්ෂ 5ද? මිලියන 6 නේ අලෙවි කරනවා. එහෙනම් මෙතනට අපි ගන්න රුපියල් මිලියන 6 අලෙවි කරනවායි කියන්නේ.
මෙතන තියෙන්නේ අතහැර දැම්මොත් ලක්ෂ 5යි අලෙවි කරොත් රුපියල් මිලියන 3.6යි. මොකක්ද තෝරගන්නේ? රුපියල් මිලියන 3.6යි. මේ දෙක වැඩි කරලා මේ සම්භාවිතාවයන් එක වැඩි කරලා මෙතනින් දාන්න. ඒ කියන්නේ මිලියන 3.6 වැඩි කරන්න 0.6න් මිලියන 6 වැඩි කරන්න 0.4න් මේ දෙකම එකතු කරලා මෙතනට දාන්න. මොකද මේක ප්‍රතිඵල විචලයන්නේ තෝරගන්න නෙමෙයි තියෙන්නේ. මේ දෙකම වැඩි කරලා එකතු කරලා දාන්න. 3.6 වැඩි කරනවා 0.6න් මිලියන 6 වැඩි කරනවා 0.4න්. ඒක රුපියල් මිලියන 4.56යි. 4.56යි. එතන මෙතනට ගන්න කීයද? ලක්ෂ 5 ගන්නවද? නැත්නම් රුපියල් මිලියන 4.56න් මිලියනයක් අඩු කරලා ගන්නවද? රුපියල් මිලියනයක් අඩු කරලා ගන්න එකනේ හොඳම වැඩේ නේ. එහෙනම් මෙතන ගන්නේ රුපියල් මිලියන ආ 4.56න් මිලියනයක් අඩු වුණාම 3.56. මේ තමයි ආන්සර් එක. එහෙනම් තීරණය ලියන්න. තීරණය. වෙළඳපොළ පරීක්ෂා කිරීම ඉතා යෝග්‍ය වන අතර එමගින් රුපියල් මිලියන 3.56ක ලාභයක් ලැබිය හැක. රුපියල් මිලියන මෙතන තියෙන පුතේ රුපියල් මිලියන 6ක අලාභයක් අලෙවි කිරීම කියන තැන. පොඩයි. මෙතන තියෙන රුපියල් මිලියන 6ක අලාභයක් නේ. නෑ පුතේ ඒක ලාභයක් කියලා හදාගන්න. දැන් අලෙවි කරපුවාම අලාභයක් වෙන්න බෑනේ. අලෙවි කරපුවාම මේක අලාභයක් වෙන්න බෑනේ. මෙන්න මෙතන මේක ලාභයක් කියලා හදාගන්න. රුපියල් ලක්ෂ 5ක සුද්ධ නෑ මිලියන 6ක. මෙතන මිලියන 6ක අලාභයක් නෙමෙයි. මෙතන මේ ආයන අයින් කරලා දාන්න. මෙතන මිලියන 6ක ලාභයක් කියලා හදාගන්න. මිලියන 6ක ලාභයක් ලැබේ. දැන් බාන්නේ අතහැර දැම්මත් ලක්ෂ 5ක් තියෙනවා. ඒතකොට අලෙවි කරොත් මිලියන 6ක අලාභයක් වෙන්න බෑනේ. ඒක ලාභයක් කියලා හදාගන්න. ඒක මොකක් හරි printing mistake එකක් තියෙනවා. හරිද වැඩේ? ඉවරයිද?
දරුවෙක් අහලා තියෙනවා මෙතන මේ මිලියන 3.5 ආවේ කොහොමද කියලා. මේක ආවේ පුතේ දැන් අපි බලනවා. මෙතන මිලියන 4.56න් එකක් අඩු වුණාම මේ පරීක්ෂා කිරීමේ පිරිවැය මිලියනයක් යනවානේ. ඒතර මිලියන 4.56න් මිලියනයක් අඩු වුණාම මිලියන 3.56යි. එතකොට මේ මිලියන 3.56යි ලක්ෂ 5යි කියන දෙකෙන් වැඩිම වගේ මොකද්ද? මිලියන 3.56යි. එතකොට මෙයාව අමතක කරලා දාලා අපි මිලියන 3.56 තමයි සැලකිල්ලට ගන්න වැඩිම අගය. හැමතිස්සෙම මතක තියාගන්න මේ තීරණ විචල්යන් වලදී වැඩිම අගයක් තියෙන මේ දෙපැත්තෙන් වැඩිම අගයක් තියෙන එක තමයි තෝරලා කොටුවට දාන්නේ. ඒ දෙකෙන් වැඩිම අගයක් තියෙන. තේරුණාද පුතේ? නයනි පැහැදිලිද? හරිද? ඔව් නේ. හරි. හරි. ඊළඟට දාගන්න දරුවනේ මාතෘකාවක්. සසම්භාවී ගෙවුම් වගු. ඊළඟට දාගන්න මාතෘකාවක්. සසම්භාවී ගෙවුම් වගු. ඊළඟට දාගන්න මාතෘකාවක් සසම්භාවී ගෙවුම් වගු. දැන් අපි මේකට කරන්නේ මේ සසම්භාවී ගෙවුම් වගු දාගන්නකො මාතෘකාවක්. සසම්භාවී ගෙවුම් වගු. දැන් කියලා දෙන්න සූදානම් වෙන්නේ සසම්භාවී ගෙවුම් වගුවක් කියන්නේ මොකක්ද කියලා. දැන් පුතේ මෙන්න මේ තීරණ රුක්සටහනේ තියෙන අඩුපාඩුවක් මගහරවන්න තමයි සසම්භාවී ගෙවුම් වගු කියන එක හඳුන්වා දීලා තියෙන්නේ. දැන් අපිට මේම තියෙන මේ කියන්නේ අන්ත දෙකක තියෙන විචල්යන් දෙකක් සංසන්දනය කරන්න බෑ නේද මේකෙන්? මේ තීරණ රුක්සටහනෙන් මේ අන්තයක තියෙන විචල්යකුයි මේ අන්තයක තියෙන විචල්යකුයි සංසන්දනය කරන්න බෑනේ. දැන් භාණ්ඩය පරීක්ෂා කිරීම පාරිභෝගික ප්‍රතිචාර වැඩිවීම. අන්න ඒ කියන කාරණා දෙක පරීක්ෂා කරන්න බෑනේ. භාණ්ඩය පරීක්ෂා කිරීම භාණ්ඩය අතහැර දැමීම. මෙතන ධනාත්මකද ඍණාත්මකද කියලා බලන්න. මේ දෙකෙන් එකක්වත් බලන්න නැතුව එකපාරටම පරීක්ෂා කරලා අලෙවි කිරීම කරොත් මොකද කීයක ලාභයක් උපයනවාද? වෙළඳපොළ ප්‍රතිචාර කොහොමද වෙන්නේ කියලා අපිට මනින්න විදියක් නැහැ නේ. ඒ මේකේ ප්‍රශ්නයක් තියෙනවා මේ බලාගෙන යනවා නම් මේ ස්ට්‍රේට් ලයින් එක දිගේ තමයි බලාගෙන එන්න ඕනේ. එහෙම නැතුව මේ අර පැත්තේ තියෙන විචල්යකුයි මේ පැත්තේ තියෙන විචල්යකුයි අරගෙන සංසන්දනය කරන්න බෑ. ඉතින් මේ ප්‍රශ්නේ විසඳ ගන්න හින්දා අපි මොකද කරන්නේ? මෙන්න මේ වගේ වගුවක් උපකාර කරගන්නවා. එතකොට මේ වගුවේ අපිට ඕන තරම් සංඛ්‍යා දාන්න පුළුවන්. මේ පැත්තෙත් ඕන තරම් වෙළඳපොළ ප්‍රතිචාර දාන්න පුළුවන්. එතකොට ඕන්නම් මේ දෙක, ඕන්නම් මෙයාවයි මෙයාවයි, ඕන්නම් හතරවෙනි එක්කෙනාවයි පළවෙනි එක්කෙනාවයි, ඕන්නම් පළවෙනි එක්කෙනා දෙවෙනි එක්කෙනාවයි හතරවෙනි එක්කෙනාවයි, ඕන්නම් පළවෙනි එක්කෙනයි තුන්වෙනි එක්කෙනයි, ඕන්නම් දෙවෙනි එක්කෙනයි පළවෙනි එක්කෙනයි, දෙවෙනි එක්කෙනයි හතරවෙනි එක්කෙනයි. අන්න ඒ විදිහට ඕනෑම තැනක උපයන ලද ලාභය හෝ අලාභය සංසන්දනය කරන්න හොයන්න අපිට ගන්න ඊළඟ ක්‍රමය තමයි සසම්භාවී ගෙවුම් වගු කියලා කියන්නේ. සසම්භාවී ගෙවුම් වගුවක තියෙන විශේෂත්වය තමයි අවදානම් සහ අවිනිශ්චිතතාවයන් හමුවේ තීරණ ගද්දී අපිට අවශ්‍ය කරන ඕනෑම විචල්යන් දෙකක් සංසන්දනය කරලා බලන්න පුළුවන්. ඒ මත අපිට ඇතිවන ලාභය හෝ අලාභය. එන්න එහෙම ගන්න එකට අපි කියනවා සසම්භාවී ගෙවුම් වගු කියලා. සසම්භාවී ගෙවුම් වගු කියලා. මේකෙදී අපි ගණනය කරන නිර්ණායක තුනක් තියෙනවා. එකක් තමයි මැක්සිමැක්ස් නිර්ණායකය, අනිත් එක තමයි මැක්සිමින් නිර්ණායකය, අනිත් එක තමයි මිනිමැක්ස් රිග්‍රේට් නිර්ණායකය. මිනිමැක්ස් රිග්‍රේට් නිර්ණායකය කියලා ප්‍රධාන නිර්ණායක තුනක් තියෙනවා. ඒවා කරන්නේ කොහොමද කියන එක බලන්න මෙන්න මේ නෝට් එක පොඩ්ඩක් ලියා ගන්න. මම පුතාලට පොඩි නෝට් එකක් දෙන්නම්.
හරි මෙන්න මේ නෝට් එක ලියන්න පුතේ. සම්භාවී ගෙවුම් වගු කියන එකට මේ නෝට් එක ලියන්න. ඒකෙදි ප්‍රධාන නිර්ණායක තුනක් වර්ග අපි ප්‍රධාන නිර්ණායක වර්ග තුනක් ගැන අවධානය යොමු කරනවා. එකක් තමයි මැක්සි මැක්ස් නිර්ණායකය, මැක්සි මින් නිර්ණායකය, මිනිමැක්ස් රිග්‍රේඩ් නිර්ණායකය. ඔයාලට පුතේ විභාගෙට ওই නිර්ණායක තුන ගණනය කරන්න එනවා. ඔයාලා කරන්න ඕනේ නිර්ණායක ටික බලලා ඒකෙන් පිළිතුරු ලියන්න ඕන. එතකොට මේ සසම්භාවී ගෙවුම් වගුවක් කියන්නේ මෙන්න මේ වගේ වගුවක්. ඒකේ උඩ අතර දාගන්නේ සිදුවීම. ඒ කියන්නේ කොලම්ස් වලට දාගන්නේ සිදුවීම. පහළ අතර දාගන්නේ. ඒ කියන්නේ රෝස් වලට දාගන්නේ, තීරු වලට දාගන්නේ තෝරා ගන්නා තීරණය. හරි පේලි වලට සිදුවීම, පේලි වලට තීරණය, තීරු වලට සිදුවීම. ඔක ලියා ගන්න ඉක්මනට. සසම්භාවී ගෙවුම් වගුවක් කියන්නේ මොකක්ද කියලා.
පුතාලට මාව ඇහෙනව නේද? හෙලෝ. හරි ලියලා ඉවර නම් මැසේජ් එකක් දාන්න ඉවරයි කියලා. හරි ඉවරයි නේ. දැන් අපි බලමු එහෙනම් ඔය පිළිතුරු තුන ගොඩනගා ගන්න. මුලින්ම අපි තියෙන වගුව මම මේකට ලියා ගන්නම්. හරි. ඔය තියෙන වගුව මුලින්ම අපි බෝඩ් එකට ගමු. තීරණයේ තියෙනවා කුඩා මධ්‍ය විශාල. කුඩා මධ්‍ය විශාල. සිදුවීම් වල ස්වභාවය තියෙනවා ABC. ABC. 25යි 20යි 15යි. විසි පහයි 20යි 15යි. 20යි 50යි 30යි. දහයයි 30යි 75යි. 10යි 30යි 75යි. ඔන්න පළවෙනි ප්‍රශ්නේ ඉල්ලනවා මැක්ස් නිර්ණායකය. මැක්ස්. එතන මැක්ස් කියපුවාම මුලින්ම බලන්නේ මැක්ස් ටික බලනවා. ඊට පස්සේ මැක්ස් ඒවා ගොඩේ උපරිමයක මැක්සි ඊළඟට බලන්න. එතන එකටම බලන්නේ මැක්ස් කොටස. ඒකේ මැක්සි නිර්ණායකය. මැක්ස් නිර්ණායකය. එතන මැක්ස් අගයන් ටික බලන්නේ මේ පැත්තේ තීරණනේ තියෙන්නේ පුතේ. මේ පැත්තේ තීරණනේ තියෙන්නේ. මේ තීරණ වලින් එක එක තීරණයේදී උපරිම අගයන් ගන්නවා. දැන් මැක්ස් නේ. එකට මේ මැක්ස් එක තමයි බලන්නේ මේ මැක්ස් එක. එතකොට කුඩාවල වැඩිම එක කීයද? මේ මිලියන 25. මධ්‍යයකේ වැඩිම එක 50. විශාලකේ වැඩිම එක 75. මෙන්න මැක්ස් ඒවා තුන තෝරගත්තානේ. ඒකේ මොකක්ද අහන්නේ? මැක්ස් ඒවා ටිකේ මැක්ස් මේක. වැඩිම එක. මේ තුනෙනුත් වැඩිම එක ගත්තොත් මිලියන 75යි. ඒ රුපියල් මිලියන වලින් නේ තියෙන්නේ. ලාභය 75යි තියෙන්නේ. රුපියල් මිලියනද රුපියල්ද නිකන් තියෙන්නේ. එහෙම කියලා නෑනේ. නිකන් රුපියල්. ලාභයන් රුපියල් 75යි. මැක්ස් නිර්ණායකයට අනුව ගත්තොත් ලබන්න පුළුවන් උපරිම ලාභය මිලියන 75යි. නැත්නම් ලක්ෂ රුපියල් 75යි. රුපියල් මිලියන කියලා දීලා නෑ නේ කොහෙවත්. නිකන් රුපියල් කියලා නේ තියෙන්නේ. ලාභ සංයෝජනයන් හරි. ඒක ඉවරයි. ඊළඟට ඉල්ලනවා මැක්සි මින් නිර්ණායකය. මැක්සි මින් නිර්ණායකය. මැක්සි මින්. ඒකෙත් මුලින්ම මින් එක බලන්න ඕන. ඊට පස්සේ තමයි ඒ මින් එකේ මැක්ස් එක බලන්න ඕන. මේ ටික මම මකනවා. දැන් මේකේ මුලින්ම මින් එක බලන්න ඕනේ. මුලින්ම බලන්නේ මේක. මුලින්ම බලන්නේ දෙවෙනි පදය මින් එක. කුඩා ප්‍රමාණයෙන් අලෙවි කරොත් ලබන්න පුළුවන් උපරිම අවම ලාභය. අවම එකේ උපරිම එකනේ අහන්නේ. අවම එකේ උපරිම. අවම එක 15යි. මධ්‍ය එකේ අවම එක 20යි. මෙතන අවම එක 10යි. ඒ අවම තුනෙන් උපයන්න පුළුවන් අවම ලාභවල උපරිම එකනේ යන්නේ මැක්සිමම් එක. ඒ කියන්නේ මේ තුනෙන් වැඩිම එක කීයද? මිලියන 20යි. රුපියල් 20යි. රුපියල් 20යි.
හරිම ලේසි අභ්‍යාසයක්. විභාගේ දිනනවා ඔක ලකුණු 5ක් 10ක් දෙනවා ගාණක් හැදුවා. ඒකත් හරි. මිනිමම් මේවා ටික ගත්තා ඒ වගේ මැක්සිමම් එක. හරි. ඒ ටික හරි. ඊට පස්සේ තුන්වෙනි එක minimax regret. තුන්වෙනි එක minimax regret. minimax regret निर्णायक. minimax regret निर्णायक. මුලින්ම මේ වගේ එකදී මෙහෙමම උත්තරේ ලියන්න බෑ. මේකට මුලින්ම කරන්න ඕනේ ඉස්සලාම regret table එක හදා ගන්න ඕන. ඒවයි maximum එක බලන්න ඕන. ඒ maximum ඒවයි minimum එක බලන්න ඕන. එහෙමයි හදන්නේ. අග ඉඳන් තමයි බලන්නේ. ඉස්සලාම regret table එක හදාගමු. regret table. regret table එක හදන්නේ අර විදිහටම ගන්නවා ABC. පොඩ්ඩක් බලා ගන්න හදන විදිහ මම ලියන්න වෙලාව දෙන්නම්. කුඩා මධ්‍ය විශාල. විශාල. ඒ දැන් මේ අර නිර්ණායකයේ තීරණය කරද්දී බැලුවේ තීරණනේ. regret table එක හදද්දී බලන්න සිදුවීම. දැන් ඒ සිදුවීමේ උපරිමාගය කීයද? ඒ සිදුවීමේ උපරිමාගය 25යි. ඒ 25 තියෙන තැනට බිඳුවයි කියලා දාගන්න. ඒ බිඳුවත් මේකට 25 කියලා දාගෙන මේ දෙක අතර වෙනස. බිඳුවත් 20ත් 25ත් 20ත් අතර වෙනස 5යි. 25ත් 10ත් අතර වෙනස 15යි. අන්න එහෙම regret table එක හදාගන්න. දැන් B සිදුවීමේ වැඩිම එක කීයද? 50. ඒකට බිඳුවයි කියලා දාගන්න. දාගෙන මේ දෙක අතර වෙනස. 30යි මේ දෙක අතර වෙනස. 30යි 50යි අතර වෙනස 20යි. C සිදුවීමේ උපරිම එක කීයද? 75. 75 අරගෙන ඒක බිඳුව කියලා දාගන්න. ඒතර 75යි 15යි අතර වෙනස 60යි. 75යි 30යි අතර වෙනස 45යි. අන්න ඒ විදිහ regret table එකක් හදා ගන්න ඕන. regret table එකක් හදා ගන්න. හදාගෙන ඒකේ බලනවා සාමාන්‍ය විදියට. දැන් මේ බලන්න maxi මේ minimax. එතකොට max එක බල ඒ කියන්නේ උපරිමාගයන් බලලා ඒකේ අවම එක. දැන් බලන්න තීරණවල තමයි බලන්නේ. නිර්ණායකයේ බලද්දි තීරණ වලින් බලන්නේ regret table එකෙන් බලන්නේ දැන්. හරි. මුලින්ම මේකේ max එක මෙහා 60. මෙතන max එක 45. මෙතන max 20. ඒකේ මිනිමම් එක කීයද? මේ තුනෙන් මිනිමම් එක. ඒ කියන්නේ උපරිම ඒවායේ අවම ලාභය. උපරිම ඒවා තුන මේක. ඒකේ අඩුම එක. අඩුම එක 20. මෙන්න මෙතන. අඩුම එක 20. පල්ලෙහැම තියනාගේ. හරි. ඉතින් මේ මිලියන 20. රුපියල් 20යි. ඒකට අපිට මේ වයිදී තීරණය කරන්න පුළුවන්. දැන් පළවෙනි එකේ 75 ආවේ. පළවෙනි එකේ 75 ආවේ මේ විශාල ඇනවුම්නේ. ඒතර මේකට උත්තරේ තමයි විශාල ඇනවුම්. මේකට උත්තරේ තමයි විශාල ඇනවුම්. 75 තියෙන විශාල ඇනවුම් තමයි ඒතකොට ඉදිරිපත් කරන්න ඕනේ max නිර්ණායකය ගන්නවා. max min එක ගන්නවා නම් 20 නේ. 20 කියන්නේ මෙන්න මේ ආවාගෙන. මධ්‍ය ඇනවුම්. අපි තීරණය කරනවා මධ්‍ය ඇනවුම් තමයි ඉදිරිපත් කරන්න ඕනේ. minimax regret නිර්ණායකය ගන්නකොට මේකත් මෙතන න්යා 20 න්යා. ඒතර විශාල ඇනවුම්. විශාල ඇනවුම් ඉදිරිපත් කරන එක තමයි හොඳ. අන්න ඒ වගේ අපි තීරණය කරන්න ඕන කොයි විදිහේ ඇනවුම් ඉදිරිපත් කරන එකද හොඳ කියලා මේ නිර්ණායක ඔස්සේ. පැහැදිලිනේ? මොන හරි ගැටලු සහිත තැන් තියෙනවා නම් මයික් එක ඔන්
හරි දෙක ලියාගෙන ඉවරද? ඒ අභ්‍යාසය හරි. ඊළඟට තව අභ්‍යාසයක් දාන්නම් මේකත් ලියාගන්න. ඉක්මනින් ලියාගන්න විනාඩි 5කින් වගේ ලියාගන්න.
හරිද දරුවනේ? ලියාගෙන ඉවරයිද? දැන් මේකෙත් ඒ වගේම තමයි. මැක්සි මැක්ස් නිර්ණායකය, මැක්සි මින් නිර්ණායකය, මිනිමැක්ස් රිග්‍රේඩ් විසඳුම තීරණය කරන්නයි තියෙන්නේ. මේකේ සිදුවීම් 3යි. ඒ වගේම තීරණත් 3යි. සිදුවීම් 3 තමයි පහත්, මධ්‍යම, උසස්. තීරණ 3 තමයි අලෙවි කරන ප්‍රමාණයන්නේ. ඒකක 1000යි, ඒකක 1500යි, ඒකක 2000යි. ඒකක 2000යි. කොහොමද තියෙන වටිනාකම්? 650යි, 200යි, 150යි. තුන්සිය පණහයි, 650යි, 450යි. 550යි, 900යි, 1250යි. හරිද? කාලය ඇතිනේ. බලමු. පළවෙනි එක තමයි මැක්සි මැක්ස් නිර්ණායකය. එතන මේකේ මේ ටික බලපුවාම මේකේ මැක්ස් එක 650. මේකේ මැක්ස් එක 650. මේ තීරණේ උපරිම එක 1250. ඒ තුනෙන්ම වැඩිම එක 1250. 1250. ඒ කියන්නේ අලෙවි කරන්න ඕන ඒකක කීයේ ප්‍රමාණ වලින්ද? 2000 ප්‍රමාණ වලින්. ඊළඟ එක මැක්සිමින්. එතකොට අවම එක බලන්න ඕනේ. මේකේ අවම එක 150. මේකේ අවම එක 350. මේකේ අවම එක 550. ඒ මාක් කරපු තුනේ මේකයි 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 කියන තුනේ උපරිම එක. උපරිම එක 550යි. එතකොට මේ වෙලාවේ අලෙවි කරන්න ඕන ඒක කීයද? 2000. ඒකක 2000 ප්‍රමාණ වලින් අලෙවි කරන්න ඕන. ඊළඟට මිනිමැක්ස් රිග්‍රේඩ් නිර්ණායකය. මිනිමැක්ස් රිග්‍රේඩ් නිර්ණායකය. ඒකට මුලින්ම කරන්න ඕනේ රිග්‍රේඩ් ටේබල් එක හදා ගන්න ඕන. රිග්‍රේඩ් ටේබල් එක හදා ගන්න. ඒකට අපි ගමු
ඒකක 1000 ඒකක 1500 ඒකක 2000 පහත් මධ්‍යම උසස් මිනිමැක්ස් රිග්‍රේඩ් රිග්‍රේඩ් ඒ කියන්නේ ඒක සිදුවීම් වල උපරිමයක අර ගන්නවා සිදුවීම් වල මේකේ උපරිමයක 650 එක බිඳුවයි කියලා දාගෙන මේවා අතර වෙනස දානවා 650 350 අතර වෙනස 300 650 550 අතර වෙනස 100 මධ්‍යයක මේකේ උපරිමයක 950 නේ ඒක බිඳුවයි කියලා දාගන්න 950යි 200යි අතර වෙනස 750යි 950යි 650යි අතර වෙනස 350යි මේකේ උපරිමයක 1250 ඒක බිඳුවයි කියලා දාගන්න මේ දෙක අතර වෙනස 1100යි මේ දෙක අතර වෙනස 800යි ඔන්න රිග්‍රේඩ් ටේබල් එක හදාගත්තා දැන් රිග්‍රේඩ් ටේබල් එකේ බලන්න ඕන දැන් රිග්‍රේඩ් ටේබල් එක හරිනේ ඒකේ මැක්ස් තීරණ වල තමයි උපරිමයක ගන්න දැන් මේ තීරණයේ උපරිමයක කීයද 1100 මේ තීරණයේ උපරිමයක කීයද 800 මේකේ උපරිමයක 100 ඒ මැක්සිමම් මේවයි මිනිමම් එක අවම එක මේ තුනෙන් අවම එක 100යි 100යි ඒක කීය ප්‍රමාණ වලින් ඉඳලා අලෙවි කරන්න ඕන ඒකක 2000 ප්‍රමාණ ඒ කියන්නේ මොන නිර්ණායකයෙන් බැලුවත් ඒකක 2000 අලෙවි කරන එක තමයි හොඳම එතකොට හොඳම විසඳුම තමයි ඒකක 2000 ගානේ ඇනෝම් ඉදිරිපත් කරන එක හරි ලියා ගන්න එතනින් පාඩම ඉවරයි එච්චරයි පාඩම තියෙන්නේ එතනින් පාඩම ඉවරයි හරි එතනින් පාඩම ඉවරයි ඊළඟට අපි ඉගෙන ගන්න තියෙන තුන්වෙනි පාඩම අයවැයකරණයේ බජටින් කියන පාඩම ඉගෙන ගන්න තියෙන්නේ. ඒකටත් පුතේ අපි ලබන ඉදිරි දවස්වලදී ඉක්මනට පන්ති ටිකක් දාලා ඒ පාඩමත් ඉවර කරලා දාගමු. ඉතාමත් කෙටි කාලයකින්. ඊට පස්සේ පාස් පේපර්ස් දෙකක්වත් අඩුම ගන්න දෙකයිනේ තියෙන්නේ පාස් පේපර්ස්. ඒ පාස් පේපර්ස් දෙක උපරිම try එකක් දීලා අපි ඉවර කරගන්න බලමු. හරිද? හරි. අපි එහෙනම් ආයේ හෙට දවසේ මම ඔයාලට පන්ති දාන්නේ නැහැ. හෙට ඉරිදා නිසා. ලබන සදුදා වගේ ආයේ පන්තියක් දාන්නම්. සූදානම් පිටේ ඉන්න මම වෙලාව group එකට message එකක් දාන්නම්. හරි. අපි එන අතර මෙතනින් අතර කරමු. අපි ආයේ ලබන සදුදාට හම්බ වෙමු. හරි.